ඇයි විදුමාන්ත විශේෂයෙන්ම මේ රචනයේ මිත්‍ර දෙයක් හොයාගෙන තියදී ඇයි අවධානය යොමු කරන්නේ නැත්තේ මේ වගේ ඖෂධ පිළිබඳව? ඔව් දැන් රජයේ අවධානය අපි යොමු කළත් අපි දන්නවා සමහර අවස්ථාවලදී රජය සමහර විද්‍යාත්මක නොවන කාරණා පිටිපස්සේ යනවා. මේ රාජ්‍ය කරන අයත් ඒ රාජ්‍ය නිලධාරීනොත් සමහරලාට උඩින් එන බලපෑම් මත යම් අයට යම් ආකාරයේ අගයම් කරනවා. ඉතින් ඒක පෞද්ගලික වරදක් නෙවෙයි. ඒක තමයි මේ වගේ රාජ්‍යවල ව්‍යුහය. අපි දන්නවා මේ ක්‍රමය අපි මේ දැන් පවතින මේ රාජ්‍ය ක්‍රමය ඊටාම යල්පිනු ගිය එකක්. ඒක යන්ත්‍ර දිරලා රෝද කැඩිලා මේ මෝටර ගැලවිලා එහෙම නිකන් එල්ල දුවන බොහොම ජරා ජීර්ණ යල්පිනු ක්‍රමයක්. ඒ ක්‍රමය ඇතුළතින් මේ වගේ දේවල් ප්‍රශ්න කරන එකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට තීරුම් ගන්න ඕනේ එහෙම තමයි දුවන්නේ. මොකද බකල් රෝද බකල් නම් ඉතින් බකලට යන එක ඇයි මේ බකල් යන්නේ කියන අහනවා වගේ වැඩක්. ඒක බකල් නිසා තමයි බකල් වෙලා තියෙන්නේ. ඒකින්ද මේ ක්‍රමය තුල විශිෂ්ට යමක් ඉදිරියට ගෙන යාමට වඩා ශනික නූඩල්ස් වගේ ශනික දෙයක් ඉදිරියට ගෙනලා ජනතාව අතර එකපාර ලොකු ප්‍රසාදයක් ලොකු ගැම්මක් ඇති කරලා ආයි බැහැලා යන එක තමයි මේ වගේ රටවල මේ ක්‍රමවේදය. අපි ටිකක් මේ බෙහෙත් හදන ගමන්ම මේ රටේ තියෙන මේ සංස්කෘතියත් ආයි නැවත ගේන්න ඕනේ. මේ පෞද්ගලික කාලයේ නිරෝධායන ප්‍රතිපත්ති කියලා මිනිස්සු ගිහිල්ලා ගාල් කරලා දෙනවට වඩා අර දීයන්ගේ ලෙඩ කියලා මේ අර ගෙවල් වල තියලා මිනිස්සු දවස් 7කට පස්සේ කොළ වතුර නාවලා මේ හත්මාලුව කවලා එහෙම යවන ක්‍රමයක් තිබුණේ. ඒ ක්‍රමේ කරා නම් මීට වැඩි දැන් චන්දිකා යුනිවර්සිටි එකේ අපිට සාකච්ඡාවකට ආවා Zoom එකෙන් අපි කරේ. ඒගොල්ලෝ කිව්වේ නිරෝධායනය ගැනයි ඔය දේශපාලනය ගැන දෙකම කතා කරන්න එපා. ඒක අපිට වැඩක් නැහැ. ඔයගොල්ලන් ග්‍රාමීය ප්‍රතිපත්ති මොනවද කියලා. ඒතර ග්‍රාමීය ප්‍රතිපත්ති ටික අපි කිව්වා මේමයි අපි දෙයංගලට කියලා මේකට කියන්නේ වෛරස් රෝග වලට. ඊට පස්සේ ගෙදර තියෙනවා. ගෙදර තියලා දවස් 7කට පස්සේ අපි කොළ වතුර නාවනවා. ඊට පස්සේ මේ අපිට කහින් ගොවීම නිසා තමයි මිනිසුන් පෙත්සගත කරන ගොඩක් අඩු වුනේ. ඒතර කහ පොල් වගේ දේවල් තියෙන කාලේ මිනිස්සු පරිභෝජනය කරනවා නැත්නම් පෙත්සගත කරන්නේ වැඩි. ඒකත් එක්ක ගොඩාක් ලොකු බැඳීමක් තියෙනවා ආහාරය සහ මේ වගේ රෝග. ඒතකොට මේ වගේ රෝග පැතිරෙන කාලෙක මිනිස්සු පුළුවන් තරම් පෝෂණය ලබන්න ඕනේ. ඊළඟට මේ අර මේ සූදුරු මාදුරු කොත්තමල්ලි වගේ අපේ පැරණි මේ දුර්දුන පරිභෝජනයේ ක්‍රමවත් කරගන්න ඕනේ. ඒතකොට දැන් උදාහරණයක් විදිහට අපි මේ වෙලාවේ බැලුවා මිනිස්සුන්ට කුස්සියේ තියෙන බඩු මොනවද කියලා හැවි ලොක්ඩවුන් එකේ ඉන්නේ. එතකොට මේ කර්ෆියු දාලා එළියට ය아가න්න විදියක් නැහැ. අපි දෙන සූදුරු තියෙනවා, මාදුරු තියෙනවා, කොත්තමල්ලි තියෙනවා, ඉඟුරු තියෙනවා, කහ තියෙනවා. හරි. ওই තියෙන ටික ඇති. ඕක තමයි බෙහෙත්. ඕකෙන් අපි කොහොමද මේ පානයක් හදාගන්න විදිය කිව්වා. ඊට අමතරව වෙළඳ පොළට යන්න පුළුවන් නම් කළුදුරු, ගම්මිරිස් ඊළඟට මේ කුරුඳු එනසල් වගේ දේවලුත් පාවිච්චි කරන විදිය අපි කියලා දුන්නා. ඉතින් තාම දිනු මේ විදියට මිනිසුන්ට එකෙන් වැළකෙලට යපුවා. කාලේ වැළකුණේ ඒකයි. නමුත් ඒක මිනිස්සු ක්‍රමානුකූලව අතෑරියා. අදාරණත් එක්ක මාය මේ රෝගේ පැතුරුණා. ජනතාවට ඇත්තටම ඊටාම මේ යෝග්‍ය විදියට මේ ජනතාවට යන විදියට පුළුවන් විදියට අපි දැන් මේ නිර්මාණය කරලා තියෙනවානේ. විශාල වශයෙන් කෝප වශයෙන් නෙවෙයි. බටහිර බේතක්කට වඩා අපි මේක සැලසුම් සාගත විදියට අපි හදලා තියෙනවා. මේක අරන් ගිහලා දිගහැරන ගමන් සමහර අය බලනවා මේක මෙච්චර හොඳට ඇසිරුමක් කොහොමද කරේ මේ වගේ සිංහල බේතකට කියලා. ඇත්තටම මේ සිංහල බේතක් කිව්වහම අපේ අය හුඟක් වෙලා හිතන් ඉන්නවා ආයුර්වේද බේතක් කොහොම කෝප ගණන් බොන්න ඕනේ කියලා. නෑ අපේ රස ශාස්ත්‍රය කියන එකේ තියෙනවා මාත්‍රාවන්. ඒ කියන්නේ ගම්මිසටක් ප්‍රමාණය, කංගෙන්ද ප්‍රමාණය, ඒ වගේ අරගෙන සුව කළ හැකි මේ ඖෂධ තියෙනවා. ඉතින් මේකත් ඒ රස ශාස්ත්‍රයේ ගණේ රෝග වලට දෙන එකක්. රස ශාස්ත්‍රයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එකම දේ තමයි මම මේක අර පැරණි ක්‍රමයට ලිපි තියලා කල්ක කරලා හදනව වෙනුවට නූතන තාක්ෂණය පාවිච්චි කරලා හයිඩ්‍රොලික් ප්‍රෙෂර් චේම්බර් එකක් හයිඩ්‍රොලික් වලින් වැඩ කරන සංවෘත කුටියක් ඇතුලේ මේ ඖෂධ නිර්මාණය වෙලා අර මලකින් තෙලිජ්ජ වැස්සෙනවා වගේ වැස්සෙන ක්‍රමයට මම නිර්මාණය කරනවා. එතකොට අපි දන්නවා උණුසුම් කිරීමේදී වාෂ්පශීලී සංඝටක වාෂ්පල යනවා. දැන් මේක සංවෘත භාජනයක් ඇතුලේ සුදියකට මේ ටියුබ් එකක් ඇතුලේ මේක
නිර්මාණය වෙනකොට අර කිසිම ගුණයක් වාෂ්ප වෙන්නෙත් නැහැ. සියලුම දේවල් සංයෝගයකට එකතු වෙලා හොඳ සංයෝගයක් හැදෙනවා. ඒක තමයි මේකේ තියෙන රහස. දැන් ඒ වෙනකොට මේ පාරම්පරික වෛද්‍යවරු ගොඩක් ලංකාවේ මේ කොරෝනා වගේ බේත් හොයාගත්ත කියලා ඉදිරිපත් වෙලා අපි දකින මාධ්‍ය තුලින් විවිධ ප්‍රකාශ කරනවා. ඒවත් එක්ක මොකන්ද ඔබතුමාගේ මේ හොයාගත්තු බේත ගැන විශේෂයෙන් කියන්න තියෙන්නේ? ඔව් මේක අර එක පාටම මේ රෝගය මේ කොරෝනා වර්ගයේ රෝග පැතිරෙනකොටම අපි මේ පුස්කොළපතක් බල්ලා හරි එහෙම නැත්නම් මොකක් හරි පැරණි වට්ටෝරුවක් බල්ලා කරපු ක්‍රියාවලියක් නෙවෙයි. අපි කාලයක් තිස්සේ 2013 වර්ෂයේ මේ අගභාගයේ වගේ සිට අපි මේ වෛරස් සඳහා මේ ඖෂධයේ මුල්ම සකස් කරන එක දුන්නා. එතකොට අපි ඒක දෙන්න ප්‍රධානම පරමාර්ථය උනේ රෝහල් වල සේවය කරන කාර්ය මණ්ඩල වලට විශේෂම ලෙඩුන් සමග ගැවසෙන හෙදියන් මේ වගේ අයට මේ විසක්තකරණයේ අඩු වීම නිසා ප්ලේට්ලට් කවුන්ට් එක මේ සම්පූර්ණයෙන්ම මේ අඩු වෙන්න පටන් ගත්තා. එතකොට ඒ වගේ අවස්ථාවේදී මම මේ පිට නිර්මාණය කළා දුන්නාම සමහර කට්ටියට මේ බ්ලඩ් කැන්සර් කිව්ව කට්ටියට පවා මේක දීලා අපි සුවතර ගෙනාවා. ඊළඟට අපි තැලසීමියා දරුවන්ට මේක දුන්නා. ඒතර ඒ අයටත් ඇත්තටම අර මේ නල්ල ඉස්සරහට එම මේ බඩ උදේ නිරාම වගේ දේවල් මේක නිසා නවත්ත ගන්න පුළුවන් වුණා. ඒතර ඊළඟට අපේ පරමාර්ථ උනේ මේක දිනු කළා HIV ගණේ සුව කළ නොහැකියි කියන රෝග වලට ඖෂධයක් නිර්මාණය කිරීම. ඒ යන අතරතුර අපි ඒ කාර්ය කරන්න ඉස්සෙල්ලා අපිට ඩෙන්ගු රෝගීන් බහුල වුණා. ඩෙන්ගු රෝගීන්ට මේක දුන්නා. ඊට පස්සේ අපි මේක සම්බන්ධව බලධාරීන් එක්ක සාකච්ඡා කළා. ඒ සඳහා අවශ්‍ය ડોකියුමන්ට් හදලා නීතිමය රාමුවට ගියා. ඉතින් ඒකෙදී අපිට වැදගත්ම දේ තමයි ඒ අහන ප්‍රශ්නයක් තමයි මේකෙන් රෝගීන් සුව වීම වගේම කොපමණ කාලයකට අවුරුදු දෙනවද කියන. ඒක කරන්න අපිට කාලය ගත වෙන්න ඕනේ. ඉතින් අපි කාලය ගත වෙන්න ඇරියා. ඒ කාලේ අවුරුදු 5 ගත වෙනකොට මේ සම්බන්ධව ක්ලිනිකල් ට්‍රයල්ස් කරන්න එන කාලය වෙනකොට අපිට ඒ සඳහා අවසර ලැබෙනකොට මේ ප්‍රශ්නය ආවා. මේ වෛරල් එකේ ප්‍රශ්නය ආවා. ඒකින්ද අපිට ඒක කල් දැම්ම ලබන ජනවාරියේ අපි ඒක කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒතර දැන් අපේ අදහස තියෙන්නේ මේ ක්ලිනිකල් ට්‍රයල් එක මේ රෝගයටයි. එතකොට මේ ඩෙන්ගු රෝගයට දෙකම එකට කරලා එකවර මේ නිෂ්පාදනාගාරය සඳහා අවසර ගන්න. දැනට අපි ජනතාවගේ ඉල්ලීම නිසා අපහසුයෙන් නමුත් අපි තියෙන පහසුකම් මත ඒත් පිළිසිදුව නිර්මාණය කරන්න පුළුවන් විදිහට අපි මේ ඖෂධය ලබා දෙනවා. ඒ අර කරන්නේ ජනතාව වෙනුවෙන්. නමුත් ඒක ඊටාම අපහසු කාර්යයක්. මොකද තියෙන පහසුකම් මැදි අපිට විශාල වශයෙන් මේ නිෂ්පාදනයක් කරන්න. ඔව්. හැමෝම කියන්නේ දැන් ඔය වගේ වෛද්‍යවරු අපේ බේතෙන් මේ කොරෝනා සුව වෙනවා කියලා. ඔබතුමාගේ මේ නිෂ්පාදනය කරපු බේ සම්බන්ධ තියෙන විශ්වාසය මොකක්ද? හරියටම කොහොමද කියන්න පුළුවන් දෙයක් අතර මේකේ රෝගයේ සුවතරපත් වෙනවා. මේකෙන් බීපෝයට අය රෝගේ වෙනදෙන්නේ නැහැ කියලා. ඒක ස්ථිරව කියන්න පුළුවන්ද ඔබතුමාට? ඔව්. දැන් අපිට ඒ සඳහා අපි විද්‍යාත්මක ප්‍රවේශයකට යන්න ඕනේ. අපි විද්‍යාත්මක ප්‍රවේශයකින් තොරව කවදාවත් අපි ප්‍රකාශ කරන්න හොඳ නැහැ. එතකොට අපිට විද්‍යාත්මක ප්‍රවේශය තමයි මේ වෛරස් රෝගයට මේ අවුරුදු දෙන බවට අපිට මේ ඖෂධින් හොඳ ප්‍රතිශතකරණයක් ලැබෙන බවට පෙර ඇගීමක් කරන්න පුළුවන්කම ලැබුණා මේ ඩෙන්ගු රෝගයට මේක ලබා දීමෙන් 100%ක් සුව ප්‍රතිශතය මත. එතකොට අපි දන්නවා මේ වෛරල් රෝග වල ක්‍රියාකාරීත්වය එක හා සමානයි. මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය විටින් විට ප්‍රචණ්ඩ වීම තමයි මේ වෛරසට ඖෂධයක් නිර්මාණය කිරීමේ තියෙන ගැටලුව. ඒතර අපි ඇගීමක් කරා මේ ඩෙන්ගු වලට සහ අර විදියට මේ ප්‍රතිශතකරණයේ අඩුවීම රෝග වලට මේක දෙන්න පුළුවන් නම් මේකට දෙන්න පුළුවන් කියලා. ඒතර අපි මේක තවත් පොඩ්ඩක් මේකේ රසායනික සංයුතිය මේ තියෙන මේ ෆෝමියුලා එකේ තියෙන සැර බව ටිකක් වැඩි කරා. වැඩි කළා අපි මේකට ඇප්ලයි කරා. ඒක දැන් ඩෙන්ගු වලටත් හරියනවා, අනිත් රෝග වලටත් හරියනවා. ඒක හරියනවා මේ රෝගෙට හරියනවා කියලා කියන්න අපි ගන්න සාධක තමයි අපි පළමුවෙන්ම වොලන්ටියර් රෙස්පොන්සස්. ඒ කියන්නේ තමන්ගේ කැමැත්ත මත රෝගීන් 3 දෙනෙකුට අපි මේක දුන්නා. රෝගීන් 3 දෙනෙකුට දීලා අපිට අර මේ අපේ අවසරය මත කරන දෙයක් වගේ මේ ප්‍රශ්නාවලියක් අරගෙන ප්‍රශ්නාවලට උත්තර දීලා සිදු ක්‍රියාදාමයේ වග්ගත කරන්න අපිට පුළුවන්කම නැහැ. අපි නමුත් ටෙලිෆෝන් එකක් මාගෙන් අපි වරින් වර කරුණු විමසලා උණ තිබුණාද, ඊට පස්සේ ඒ උණ පැස්සේ කොයි වගේ වෙලාවකදී මේ බටහිර බේත් නැවැත්තුවා නම් කොයි වෙලාවෙදී,
ඊට පස්සේ පැය 4ක් වගේ කාලය ඇතුළත දෙන බටහිර පිටන් පෙත්ත සහ මැලේරියා පෙත්ත නවත්තලා තිබුණා. ඒතර ඒ කියන්නේ පැය 4ක් වගේ කාලය ඇතුළතදී රෝගියා මේ සුවතරපත් වෙනවා. එතකොට ඊළඟට වුන් තමන්ගේ දෛනික කටයුතු රිදි සොදා ගැනීම, ඊළඟට වතුර උණු කර ගැනීම, ඊළඟට යම් පානයක් හදා ගැනීම වගේ දේවල් තනියම ස්වයංව කරලා තිබුණා. ඒතර ඒ කීප දෙනෙක් ව්‍යායාම කරලා තිබුණා. ඒතර ඩිප්ස් ගහලා තිබුණා. බ්‍රීතිං එක්සර්සයිස් කරලා තිබුණා. එතන ඒ කියන්නේ ඒ අය පැය 4ක් වගේ ඇතුළත කාලයකදී මේ රෝගයෙන් මිදෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ඒතර අපිට තියෙන එකම දේ තමයි ඒ අය නිරීක්ෂණය කරා අපි පසු කාලයේ මාස 8කට පසුව ඒ අය ඉතා නිරෝගීව ඉන්නවා ස්වභාවික සූ අයට වඩා. අපි දන්නවා මේ වගේ වෛරසයක් 80%ක් ඉබේ සූ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි බෙහෙත් දුන්නත් නොදුන්නත් 80%ක් ස්වයංම සූ වෙනවා. ඒතකොට බැරි වෙලාවත් අපේ සූ වෙන වෙලාවක මේ බෙහෙත් දීලා උ සූ වේය කියලා කියනවනම් ඒක මිත්‍යාවක්. ඒක ප්‍රෝඩාවක්. එහෙම කරන්න බෑ. මොකද ස්වයංම සූ වෙනවා. ඒක පිළිගත යුතු සත්‍යයි. ඒතර අපි දුන්නේ මේ රෝගය පටන් ගන්නෙද්දී. මේ රෝගය ඒ පුද්ගලයන් හඳුනා ගන්න මුල් අවස්ථාවේ. ඒතකොට ඒ කියන්නේ පොඩි කාලයක් ඇතුළත ਉਹ සුව බවට අපිට සාධක තියෙනවා. ඉතින් අපි මේ වගේ ඖෂධයක් සැපීමේදී තව වක් කියන්න ඕනේ. වක්කීමෙන් කටයුතු කරන්න ඕනේ. අපි අර වගේ සුව වෙන රෝගියෙකුට දීලා සුව වෙන ආසන්නයේ ඉන්න රෝගියෙකුට දීලා මේක පොසිටිව් වුණා නෙගටිව් වුණා කියන කතන්දර ඉතාම ප්‍රාථමික දෙයක්. රෝගයකට බෙහෙතක් දීලා ඒ රෝගයෙන් ක්ෂණිකව නෙගටිව් වුණා කියන එක රෝගයේ සුව වීමක් නෙවෙයි. ඒ ඖෂධයක තියෙන අගයමක් තියෙන ඖෂධයක තියෙන ප්‍රබලභාවය රකින්නේ ඒ ශනිකව සූනා කියන හරි ඒ අගයම මත නෙවෙයි. මේ ඖෂධය ගැනීමෙන් කෙටි කලකදී සුව වෙන්න ආරම්භ කරා. ඒ වගේම සුව වීමෙන් පසු ඒ රෝගියාට ඒ රෝගය නිසා ඇතිවෙන පසු විපාක වලින් ගලවා ගන්නවද නැද්ද කියන එක මත. ඒ කියන්නේ සම්මුතිය ඖෂධයක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකාවේ ජනාධිපතිවරයා කිව්වා හිටපු ජනාධිපතිවරයා කිව්වා මේ සැනිටයිසර් ටිකක් ඉඳගත්තත් මේක නෙගටිව් වෙනවා කියලා. ඒක ඇත්ත කතාව. එතකොට හැබැයි නෙගටිව් වුණාට ඒ සැනිටයිසර් විද ගැනීම නිසා පසු කාලෙක මිය යනවා. ඒ විස වීම නිසා. එතකොට අපිට ඕනේ මේ ශනිකව නෙගටිව් කරලා රෝගීන් ටික හොස්පිටලෙන් එළියට දාන්නද ඒ අය ක්‍රමානුකූලව සුව කරලා පසු විපාක වලින් බේරා ගැනීමද. එතකොට මේ ඖෂධයෙන් එකක් තමයි පුළුවන් තරම් ඉක්මනට මේක සුව වෙනවා. ඒ විවිධ දේහයේ ශක්තිය අනුව තමයි ඒක තීරණය වෙන එක පුද්ගලයන්ගේ සමහර කට්ටිය පැය 12ක් වෙන්න පුළුවන්, තව කට්ටියක පැය 24ක් වෙන්න පුළුවන්, තව කට්ටියක පැය 72ක් වෙන්න පුළුවන්. ඒ ආකාරයට ඒ කාලේ විවිධ පුද්ගලයාට සුව වෙනවා. මේකේ තියෙන දේ තමයි අපිට දෙන්න තියෙන එකම අගයම තමයි 100%ක්ම වගේ සුව වීමේ හැකියාව මේ මත තියෙනවා. නමුත් අපිට තියෙන සාධක එකතු කරන්න ඕනේ. දැන් දී තියෙන සාධක එක තමයි අපි තීරණය කරන්න 100ට කී දෙනෙක් මේක හොඳ වෙන්නේ. 100ට පොඩි ප්‍රතිශතයක් සුව වීමේ කාලේ දීර්ඝ වෙන්නත් පුළුවන්. ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ලැබෙන සාධක මත අපිට ඒකත් එහෙම නොවේ කියලා අපි කියනවා ඩෙන්ගු රෝගේ නම්. අපි 2000කට දීලා නම් 2000ම සුව වෙලා තියෙනවා. ඒ 2000 සාමාන්‍ය අය නෙවෙයි ඊටම බේරාගත නොහැකියි වෛද්‍යවරු බෝධි පූජා තියන්නේ කිව්වා අය. අපිට මිටෙන් එහා කරන්න දෙයක් නැහැ. ගිහලා මහා රේම දෙයක් බලන්න කිව්වා අය තමයි අපි දුන්නේ. දැන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කියන්නේ මේක අපි තුන් බෙහෙත ගන්න කෙනෙකුට වැළඳෙන්නේ නැහැ කියන ඒ සාධකෙ දෙන්නත් පුළුවන්. ඔව් දැන් අපිට දැන් මෙතෙක් අපි දුන්න අයගෙන් අපි ගත්ත සාධක මත මේ වැළඳීම අවම වෙලා තිනවා වැළඳුනේ නැහැ කියන එක තමයි අපිට දෙන මේ උත්තරේ. එතකොට අපි ඒකට සඳහා ඉක්මන් වෙන්නේ නැහැ. අපි දැන් දීලා තියෙන 8-10ක් විතර පිරිසකට අපි දැන් මේ ඖෂධ සපයලා තිනවා. ඒ අයගෙන් අපි තොරතුරු ලබා ගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් කමක් නැහැ මේ දුන්න කයව හරියටම නිර්ණය කරන්න. මොකද ඒ අයගේ ව්‍යාජයොත් ඉන්නවා. ඊළඟට ඒ අය අරගෙන ගිහිල්ලා වෙන අයට විකුණුපය ඉන්නවා. එහෙම වර්තත් අපිට එනවා. අපි මොකද්ද ඒ කතාව? ඔබතුමාගේ මේ මහන්සියලා හදාගත්ත බෙහෙත තවත් කණ්ඩායමක් විකුණුවයි කියන කතාව. ඔව් දැන් සමහර කණ්ඩායම් මේක අරගෙන ගිහිල්ලා උන් යම්කිසි මේ මිලක් තියාගෙන මේ ලබා දුන්න බවට මේ යම් තැන් වලින් කතා වෙනවා. නමුත් ඒක මගේ බෙහෙතමද කියන එක අපි තාම හොයාගෙන යනවා. මේ මෙවැනි හැඩේ තියෙන බෙහෙතක් මේ දීලා තියෙනවා වැඩි මිලකට කියලා අපිට ආවා මේ ඔය වෙන්න පැත්තේ සිද්ධියකදී අපි බලනවා එහෙම දුන්නාද. එතකොට අපිට දැන් අපි ඒක ක්‍රමානුකූලව අපි එහෙම දෙන එක නවත්තගෙන යනවා. අපේ බෙහෙත අරගෙන ගිහිල්ලා නිවැරදිවම නිවැරදි පුද්ගලයන් අතරපත් වීමේ ක්‍රියාදාමයක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. මොකද අපි දුන්නාම දුන්නේ කාටද? කොයි වෙලාවද ඒක ගත්තේ? ඒක නිසාම අපි මේකට ලිෆ්ලට් එකක් දැම්මේ නැහැ. ගන්න කෙනාට අපි
ගන්න මොහොතකට පෙර හෝ කතා කරලා ගන්න ආකාරයේ විමර්ශනය කරලා ගන්නයි කියලා කිව්වා. එතකොට අපි දන්නවා අවල් ප්‍රදේශයේ හලාවත ප්‍රදේශයේ මෙන්න මේ පුද්ගලයා අද බෙහෙත් ගත්තා. අපි මහන්සිය නොබලා ඒකයි අපි රෑ 2 3 වෙනකන් හැරලිටියේ. ඒ පුද්ගලයා ගන්නකොට කියනවා මහත්තයා අපි දැන් ගන්න යන්නේ බෙහෙත ගන්නෙ කොහොමද? දැන් අපි පෙරේදා මේ ඔය ප්‍රභු ආරක්ෂක අය පිරිසක් 20ක් පමණ පාණය ගත්තා. එයා නිවැරදිව ගන්න ආකාරය පියවරෙන් පියවර අපි විමර්ශනය කරලා තමයි ඒක ගත්තේ. එතකොට වරදින්න තියෙන ඉඩ ප්‍රමාණය අඩුයි. අපි ගත්තාම කියලා දන්නවා. සමහර කට්ටිය කියන්න පුළුවන් දෙනකොට දෙනවා. දුන්නාට පස්සේ මනුස්සයා මේක කටින් එළියට කෙල දාලා ඉවල දුවනවා. දරුවෙකුට දෙනවා. අයියෝ මේක තිත්තයි කියලා දාලා දුවනවා. එතකොට එහෙම වෙලාවකදී අපිට මේ බෙහෙත ගැන මේ බෙහෙත් දුන්න පුද්ගලයා සහ මේ බෙහෙත ගත්ත පුද්ගලයා ඒකෙන් රකී කියලා අපිට හිතන්න බෑ. මොකද ඒක මාත්‍රාව ලැබෙන්නේ නැහැ. මාත්‍රාව ලැබෙන්නේ. පළවෙනිම අපි කිව්වා ගෙවල් වල හිර වෙලා ඉන්න වෙලාවේ ඊළඟට රෝගී කෙන පුද්ගලයන්ට අපි කිව්වා 1 මිලිලිටරයක් ගන්න ඒකෙන් බොහොම ආරක්ෂා වෙනවා කියලා. ඊළඟ වතාවේ අපිට ආව ප්‍රශ්නය එහෙම ගත්ත කට්ටිය කීප දෙනෙක් තමන්ගේ රෝගේ ඇඟේ තියාගෙන තමයි අරන් තියෙන්නේ. එතකොට එයා සුව වෙනවා. එයා පොසිටිව් වෙලා ඉන්න වෙලාවක ඒක අරගෙන තිබොත් සුව වෙනවා. අර සුව වෙන්න යන කාලය අර අපි කියනවා ඒකට ඉංග්‍රීසියෙන් එෆිකසි ටයිම් කියලා. එෆිකසි අඩු වෙනවා. එතකොට අපිට චෝදනාවක් එන්න පුළුවන් මේ බේත ගත්තත් අපිට සුව වෙන්න කල් ගියා කියලා. ඒකින්ද අපි දැන් අපිට ඕන වෙලාවක මාත්‍රාව වෙනස් කිරීමේ හැකියාව තියෙනවා අපිට අපි නිර්මාණකපයෝ විදිහට. මොකද RNA එකේ ප්‍රබලතාවය වැඩි වුණොත් මේ වෛරසයේ ප්‍රබලතාවය වැඩි වුණොත් හෝ අර වගේ අපිට වැළැක්විය නොහැකි සාධක ඉදිරිපත් වුණොත් එතකොට අපිට කරන්න තියෙන්නේ රෝගේ තියෙන කෙනත් මේ ගාන ගන්න රෝගේ නැති කෙනත් මේ ගාන ගන්න. අපි තියෙනවද දන්නවද නැද්ද කියලා අපි report එකක් අඳවන්න නැති නිසා මේක බේත් ඉෂුව කරන්න අපි ඩෙන්ගු වලට නම් එහෙම කරා. රෝගේ තියෙනවා කියලා සාතිකය ID card copy එක දුන්නාන් පස්සේ අපි බේත් දුන්නා. ඒකෙන්ද අපි දන්නවා මේ දෙන්නේ රෝගියාටමයි කියලා. දැන් මේ අවස්ථාවේ ජනතාව මේ රෝගයෙන් ගලවා ගැනීමේ අරමුණකින් අපි ක්‍රියාත්මක වෙන හින්දා අපි ඉල්ලන කෙනාට අපි දෙනවා. ඔව්. දැන් ඒ වගේම තමයි අවුරුද්දක් දකින්න දැන් ගොඩක් වෙලාවට මේ විවිධ පරිශීලකයන් කියන්න ගත්තා දැන් මේ බෙහෙත් වලට ප්‍රයෝග කරගෙන ද්‍රව්‍ය වල විශේෂයිත දේවල් තියෙනවා. ඒවා සමහරලාට හානිකර විය හැකියි කියලා. දැන් ඔබතුමාගේ මේ නිෂ්පාදනය කරපු බෙහෙතට අඩංගු කරලා තියෙන මේ ද්‍රව්‍ය වලින් යම් කිසි ආකාරයක ගන්න කෙනාගේ ශරීරයට යම් හානියක් වෙන්න පුළුවන්ද? ඒ පිළිබඳව දෙන්න පුළුවන් සාධක මොකක්ද? ඔව් දැන් අපි මේ සඳහා මේ වගේ බෙහෙතක් නිර්මාණය කරද්දී අපි ප්‍රධානම සාධක ලෙස සැලකන්නේ ඒ බෙහෙත කොපමණ කාලයක් මේ හෙළ වෙදකමේ හෝ ආයුර්වේද වෙදකමේ හෝ බටහිර වෙදකමේ පාවිච්චි කරලා තියෙනවද කියලා. හරි. ඒතර අපි දන්නවා අපි සමහර රසායන ද්‍රව්‍ය තියෙනවා හෙළ වෙදකමින් ගේවා බටහිර වෙදකමේ තියෙනවා. ඒතර බටහිර වෙදකමින් අපිට ඒ සම්බන්ධව අත්දැකීම් ගන්නත් පුළුවන්. හෙළ වෙදකමින් ගන්නත් පුළුවන්. ඒකට ආයුර්වේද වෙදකමින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිද්ධ යුනානි කියන වෙදකම් වලින් අපි ගන්නවා මේ බෙහෙත කොයි විදිහද ඒකන යොදෙවි කියලා. ඒතර අපි බෙහෙතක් නිර්මාණය කරද්දී අපි එකම ෆෝමියුලා එකක් නැත්නම් එකම සංයුතියක් සූත්‍රයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි කරන්නේ සූත්‍ර විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කළ ඒ සූත්‍රවල තියෙන ඒ සංඝටක එකිනෙකට ගැලපෙනවද කියලා බලනවා කලින්. ඒ කියන්නේ එකිනෙකට නොගැලපෙන සංයුති යොදා ගන්නවද කියලා. ඒත් අපි ඒව අයින් කරනවා. ඊට පස්සේ අපි බලනවා මේ පාවිච්චි කරන රසායනික සංයුතියන් ඒ කියන්නේ ඒ කියන මේ හෙළ වෙදකමේ තියෙන අපි ගස් කොළ පොතු එහෙම ගන්නකොට බහුලව තියෙන සංයෝග මොනවද කියලා. අපි දන්නවා මේ වගේ විශාල වශයෙන් ඉල්ලුමක් තියෙන විශාල වශයෙන් රෝගීන් වෙන එකලාවේදී අපි මේ ඊටාම දුර්ලභ සංඝටක නැත්නම් වනයේ තියෙන වඳ වියන ශාකයක් ගත්තොත් එහෙම අපි දන්නවා ඒක මෙලොවෙන් තුරම් වෙලාම යනවා මේ මේස් ටික හොඳ වෙන වෙලාවට. ඒත් අපි එහෙමත් නොකර අපි බලනවා availability කියන එක. කියන්නේ බහුලව සපයාගත හැකි ඖෂධ මොනවද කියලා. ඒ සපයාගත හැකි ඖෂධ වල අර වගේ එකට සම්බන්ධ කරපුවාම එකිනෙකට පරස්පර වෙන දේවල් තියෙනවද කියලා අපි ඉස්සෙල්ලාම නිර්ණය කරනවා. ඊළඟට බලනවා මේ ඖෂධ කොච්චර කල් මිනිසුන්ට දීලා තියෙනවද? මොන වගේද මේක වැඩ කරන්නේ? මොන වගේ වලට දීලා තියෙන්නේ? ඒ වයින් මිනිසුන්ට සිදු වෙලා තියෙන හානි මොනවද කියලා. එතකොට ඒ සිදුවේක හානි නම් අපේ පොතපත්වල සටහන් වෙනවා මෙන්න මේ මාත්‍රාවෙන් දෙන්න. මීට වඩා මේ මාත්‍රාව වෙනස් වුණොත් යම්කිසි ආකාරයක හානි වෙන්න පුළුවන්. ගර්භණීන්ට වෙනම, දරුවන්ට වෙනම. දැන් අපි දන්නවා එකම බෙහෙත ඔක්කොම පාවිච්චි කරන ගර්භණීන්ට ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් වෙනිවල් ගැට සහ කොත්තමල්ලි දීර්ඝ කාලයක් ගර්භණී මාතාව ගත්තොත් එයාට රුධිර කාන්දු වෙන්න පුළුවන්. රුධිර වහණය වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක අපි දන්නේ නැතුව දීර්ඝ කාලයක් වෙනිවල් ගැට කොත්තමල්ලි තම්බල බිව්වොත් අර ගර්භණී කාන්තාවට ඒක හානියක් වෙන්න පුළුවන්. දරුවන්ට වෙනම. ඒ වගේ අපි මේ බෙහෙත නිර්මාණය කරද්දී මම ප්‍රධාන වශයෙන් සැලකුවේ
එකක් තමයි availability බහුලව ලබාගත සපයාගත හැකි වෙන්න ඕනේ. ඊළඟට තමයි එකිනෙකට ඒ සම්බන්ධ වෙන ඒ ද්‍රව්‍ය ඒ ඖෂධයන් එකිනෙකට පරස්පර නොවෙන්න ඕනේ. අනිත් එක තමයි එකට සංයෝග වුණාට පස්සේ බොහෝම කෙටි මාත්‍රාවකින් සුළු මාත්‍රාවකින් සුව වෙන්න ඕනේ කෙටි කලකදී. එතකොට අපි මෙවැනි රෝගයක් දවස් 14ක් වගේ කාලයක් තුල ස්වභාවිකවත් සුව වෙනවා නම් ඊළඟට මේක සුව වුණාන් පස්සේ රෝගීන්ට විවිධ ආබාධ තියෙනවා නම් ඒ රෝගේ සුව වීමෙන් පසු ආබාධ අපි කියන post effects කියලා අන්න ඒවා නැති කරගන්නේ කෙසේද කියන ඒ කාරණා සියල්ලම සැලකිලිටගෙන තමයි මේ බේත නිර්මාණය කරේ. ඒකට මගේ අත්දැකීම් උනේ මීට පෙර ඩෙන්ගු රෝගය සහ අර අනිකුත් රෝගයන් සඳහා මේ බේත දීමේදී මා අවුරුදු 5ක 10ක ඉඳලා තිබුණු අත්දැකීම් මත. හැබැයි ඒ වගේම තමයි දැන් ඔය ඖෂධ කොහොමද හඳුනාගන්නේ? ඔව් එතෙදී අපිට ඉන්නවා මේ මගේ තියෙන මේ දැනුම මත මම බොහෝ කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය යෙදෙලා තියෙනවා. මම උසස් පෙළ ජීවිද්‍යාව හදාarලා තියෙන්නේ. එතකොට මම මේ මගේ පාරම්පරිකව මගේ පියාගේ මවගේ සීයාගේ එතකොට මගේ මේ පාරම්පරික මගේ මේ සහෝදරිය වෛද්‍යවරියක්. එතකොට මේ සියලු දෙනාගේම දැනුම මම පොඩි කාලේ ඉඳලම මේ උකහාගත්තා. ඒකෙන් එයාගේ දැනුම මට හොඳට මතකයක් තියෙනවා. හොඳ මතකයක් තියෙනවා. මම පරිකරක ඉංජිනේරුවෙක් විදියට විශ්ලේෂණ හැකියාව හොඳම තිබුණ කෙනෙක් විදියට මාව සැලකුවේ මේ ලෝකයේ අයත් මේ රටේ අයත් මම තමයි මේ විසඳුම් නැති සමහර ඒවා ප්‍රශ්න විසඳලා දුන්නේ. ඒතකොට මේ හැකියාවත් අර මතක ශක්තියත් ඒ වගේම මාවට රොක් වෙලා තියෙනවා විශාල සංඛ්‍යාවක් මේ රටට ආදරය කරන සැබෑ විද්වතුන්. ඒතකොට උදාහරණයක් විදිහට පියල් මාර්සිංහ වැනි විද්වතුන් රටට සම්පතක් අපි ඒවා ඇත්තටම ජාතික වස්තුන් විදිහට සලකන්න ඕනේ. ඒ අය අපිත් එක්ක ඉන්නවා. මගෙත් එක්ක මේ ක්‍රියාවලිය ඉන්නවා. ඒතර මොන හරි දෙයකදී අපි විමර්ශනය කරොත් එම මහාචාර්යතුමනි ඔබතුමා මේ සම්බන්ධව මොකද කියන්නේ කියලා ඔහු නොපෙළකී මට ඒ සම්බන්ධව විස්තර ලබා දෙනවා. ඒකෙන්ද අස්වැන්න නෙලීමේදී ඒවා පරිහරණය කිරීමේදී ගබඩා කිරීමේදී ඒ අවශ්‍ය තොරතුරු විද්‍යාත්මකව සපයන පිරිසක් මගෙත් එක්ක මෙහා බැඳලා ඉන්නවා. මොකද ඒ අයත් මගෙත් එක්ක බැඳුනේ මගේ හැකියාවන් දක්ෂතාවයෙන් දැකලා ඒ මගේ ඖෂධවල තියෙන ගුණාත්මකභාවය දැකලා. ඒසේ නැතුව වෙනත් මගේ තියෙන බලපුලුවන්කාරකමක් හෝ වෙන මගේ මුදල් මේ හැකියාවක් නිසා නෙවෙයි. මේ මගේ හැකියාව නිසා තමයි මේ විද්‍යුතුන් මගෙත් එක්ක ඉන්නේ. ඔව් දවුරුමා නිර්මාණය කරපු බෙහෙතෙන් අර ඒ වගේ ශරීරයට අහිත කරත්තක් නැහැ කියන කොහොමද සාතික කරන්න පුළුවන් ඔය විදිහේ නිර්මාණය. ඔව් ඒකට උදාහරණයක් විදිහට මේ බෙහෙතේ මේ මුල්ම කාණ්ඩේ අපි ඩෙන්ගු වගේ රෝග වලට දුන්නා. ඒ ඩෙන්ගු රෝගී සුවෙච්ච අයගේ වාර්තා අපි 100ක් නිවැරදිව හදලා තියෙනවා. ඒ වාර්තා 100 ඉන්න කට්ටියට අපි දැන් හරි ඕනම වෙලාවක අපි කතා කරලා ඇහුවොත් මොකද තත්ත්වය කියලා ඒ අය ඕනම වෙලාවක අපිට සම්බන්ධව තොරතුරු දෙනවා. ඒ අය කියන දේ තමයි මේ බෙහෙත ගත්තට පස්සේ අනිකුත් රෝග සුවුණයි කියන එක. අපි දන්න උදාහරණයක් විදිහට මාස 5ක දරුවෙකුට අපි දීලා මාරාන්තික වෙලා ඉන්නලාවේ ජීවිතය ගලව ගත්තා. ඒ දරුවගේ උපතින් අක්මාගත රෝගයක් තිබුණා. දැන් මාස 3ක් පවුන පෙර කතා කරලා ගියා කියනවා මේ අක්මාගත රෝගෙත් සුව වෙලා කියලා. ඒතර වෛද්‍යවරු දන්නවා මේ අක්මාගත රෝගයක් සුව කිරීමේ හැකියාවක් නැහැ බටහිර වෙදකමේ. ඒ කියනවා අනිවාර්යයෙන් මේ බෙහෙත නිසා තමයි කියලා. ඒ කියන්නේ මේක කුඩා මාත්‍රාවකින් දුන්නත් මේ රෝගී සුව වෙන්න ඕනම රෝගයක් සුව වෙන්න අවශ්‍ය දේ තමයි අපේ ප්‍රතිශක්තිකරණය. ඒතකොට ප්‍රතිශක්තිකරණය ඕනම කෙනෙක්ගේ දිනු කරොත් අනිකුත් රෝගාඝාත සුව වෙනවා කියන්නේ හොඳම සාධකය තමයි මේ ඖෂධය. එතකොට අපිට තියෙනවා මේ භෞතික සාධක ඊළඟට අපිට මේක ඕනනම් මේ රසායනකාරික චෙක් කරන්න පුළුවන් මේක ටොක්සින් තියෙනවද කියලා. ඉතින් එහෙම ටොක්සින් තියෙනවද කියන චෙක් කරන රසායනකාරයට යන්න ඉස්සෙල්ලා මේ ගත්ත අයගේ කිඩ්නි සහ liver ප්‍රොෆයිල් ගැනීමෙන් ඒවා සම්බන්ධව අපිට නිවැරදි තීරණ දෙන්න පුළුවන්. දැන් තරම් තියෙන විශාල සංඛ්‍යාවක් ඒ කිසි දෙනෙකුට කිසිම ආබාධයක් නැහැ. මේ බෙහෙත බොහෝ වෙලාවට අරන් තියෙන්නේ පැපොල් කොළ වගේ දේවල් අරගෙන සංකීර්ණ වූ රෝගීන්. ඒ කියන්නේ අපි දන්නවා පැපොල් කොළ දුන්නාම වෙන්නේ අසාත්මිකතාවයක් තියෙනවා. අසාත්මිකතාව නිසා අපේ පෙද්දේ ප්‍රමාණය පහළ බහිනවා. පහළ බැස්නාම ඩෙන්ගු රෝගී ලක්ෂණය තමයි පෙද්දේ වැඩිවීම හයිපර් ඇක්ටිවිටි. ඒතර පෙද්දේ ප්‍රමාණය බහිනකොට ප්ලේට්ලට් කවුන්ට් එක උඩ නගිනවා. ව්‍යාජ සිද්ධියක් වෙන්නේ. නමුත් ඒක සමහර කට්ටියට වැරදි පැත්තට යන්න පුළුවන්. සමහර කට්ටියට ඒක කාලයක් රැකෙන්න පුළුවන්. ඒකෙන් වග්ගඩු අක්ම ආබාධ එන්න පුළුවන්. නමුත් අපිට අත්දැකීම් තියෙනවා එවැනි පුද්ගලයන්ට මේ පැපල් කොළ නිසා ආබාධ වෙච්ච අයට දීලා ඒ සුව වෙලා තියෙනවා.
අපි උදාහරණයක් විදිහට පල්ලිකම හිමනතන නායක ස්වාමීන් වහන්සේගේ මේ ඩ්‍රයිවිං කරපු මහත්තයා. එයාට ඩෙන්ගු රෝගය හැදිලා පැපල් කොළ දීලා තිබුණා. පැපල් කොළ නිසා එයාට මේ liver and kidney profile දෙකම මේ ඊටම නරක අතර හැරිලා තිබුණා. මේ අපේ බෙහෙත් දීමින් ඔහු සුවයට හැවිලා අද හොඳින් ජීවත් වෙනවා. ඒතකොට දැන් මේ වගේ උදාහරණ තියෙනවා අපිට මේ පෞද්ගලික උදාහරණ. නමුත් මේක විද්‍යාත්මක ප්‍රවේශයකට දැන් යන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි මේක ක්ලිනිකල් ට්‍රයල් එකක් එහෙම නැත්නම් අපිට නියම රෝගීන් සංඛ්‍යාව තෝරගෙන ඒ විවිධ ආකාරයේ වයස් කාණ්ඩ වල රෝගීන් සංඛ්‍යාව තෝරගෙන එකම වේදිකාවක මේක පරීක්ෂා කළා මේ රෝගීන් කොහොමද මේ ගලවගන්නේ කියන දෙයට යන්න පුළුවන්. නමුත් ඒකෙන් අපිට කියන්න බෑ මේ රෝගීට දීලා එයාගේ පසු කාලින පෝස්ට් ඉෆෙක්ට්ස් කොහොමද හොඳ කරන්නේ කියන එක ඒ ට්‍රයල් එකෙන් කියන්න බෑ. මේ දීමෙන් මේ සුව වෙනවා රෝග ලක්ෂණ පහ වෙනවා කියන එක විතරයි මේ වගේ ට්‍රයල් එකකින් කරන්න පුළුවන්. නමුත් අපි මේක දීර්ඝ කාලයක් දීම නිසා ඒ තියෙන රිසල්ට් ගත්තාම ඒ තියෙන ප්‍රතිඵල ගත්තාම ඒ රෝගීන්ට කිසිම ආකාරයේ අතුරු ආබාධයක් නැති නිසා අපිට ස්ථිරව කියන්න පුළුවන් මේ රෝගේ සුව වුණාම මේ රෝගය නිසා ඇති වූ අතුරු ආබාධයන් මේ රෝගයේ නිසා ඇති වුණු ඒ පසු ප්‍රතිඵලයන් සියල්ලම නැති වෙනවා. ඊළඟට තමයි ඒ වගේ දැන් ඔහුතුමා අනිත් මාධ්‍ය දැන් වෙනත් මේ රෝගයට බෙහෙත් හොයාගත්තු දේශීය වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු විද රූපවාහිනී නාලිකාවල තමන්ගේ YouTube නාලිකාවල මොහොන පොත්වල දිගට හරහට ප්‍රචාරයක් දෙනවා. මේ ඔබතුමා ඒ එතෙන්ට යන්නේ නැතුව මේ විශේෂයෙන්ම රංගන ශ්‍රී ලංකාව පොත්වල හරහා පමණක් ඇයි මේ කතා කරන්න උත්සාහ කරන්නේ? ඔව් මම ඒකට එක හේතුවක් කරගත්තේ අපි දන්නවා මේ සමහර YouTube නාලිකාවල අපේ මේ දේවල් ප්‍රචලිත කරන්න බාරගෙන ඒවා ටිකක් දුර යනකොට ඒගොල්ලෝ යම්සි බලපෑම් නිසා හෝ ඒකට මොනාරේ සිදුවෙන දෙයක් නිසා සමහර ඒවා අතරමඟ නතර කරලා දානවා. එතකොට මේක බලන කට්ටිය මේ බලනවා මේකේ මොකක් හරි අඩුපාඩුවක් නිසා තමයි මේක නතර කරේ. එහෙම නැත්නම් මේ ඇත්තරම වෙන්නේ අර යම්සි උඩින් යන බලපෑමක් නිසා විය හැකි ඒගොල්ලෝ නතර කරන. ඒතර ඇත්ත සැඟ වෙනවා. අනිත් එක රංගින් ගුවන් විදුලිය සමග මම කාලයක් මේ ඉන්නවා. මේ රංගින් ගුවන් විදුලියත් එක්ක කිට්ටු වෙලා තියෙන්නේ විද්වතුන් සහ විශ්‍රාමික උගතුන් විශාල සංඛ්‍යාවක්. ඒ වගේම අපි උගතුන්ට වඩා අපි කියන්න ඕනේ මේ ප්‍රබුද්ධ ජනතාව. ඒ ඉස්කෝලේ සාසුකම් නැත්නම් පාසල් සාසුකම් වලින් නෙමෙයි පුද්ගලික ප්‍රබුද්ධභාවය රකින්නේ. මේ රටේ ප්‍රබුද්ධ ජනතාවක් තමයි මේ රංගින ශ්‍රී ලංකා ගුවන් විදුලි සහ රූපවාහිනිය වටා ඉන්නේ. ඒකට ඒ අයට තමයි මේක අපේ මේ මාතෘකාව කතා කරන්න ඕනේ. ප්‍රබුද්ධයන්ට අර සැහැල්ලුවෙන් ජීවිතය ගැන හිතන මේ ඒ අයට නෙමෙයි. එතකොට දැන් රංගින ශ්‍රී ලංකා ගුවන් විදුලියට මම මේක දීලා ඒගොල්ලන්ට මම ඔබතුමන්ලාට මේක මේ ප්‍රචාරය කරන්න අවසර දුන්නෙත් ඒ තියෙන විශ්වාසය මත. අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම මේ මාධ්‍යවේදීන් කැමති තමන්ගේ රේටින්ග්ස් වැඩි කරගන්න. එතකොට ඒ වෛද්‍යවරයා ගැන මහා විශ්වකර්මයෙක්, මහා විශ්මිත පුද්ගලයෙක් වගේ මහා වචන ගොඩාක් නිර්මාණය කරලා වෛද්‍යවරයාට දරාගත නොහැකි මහා පිරිසක් අපි දන්නවා දැන් මේ මොකක් කර දෙයක් කිව්ව ගමන් විශාල වශයෙන් ජනතාව රොක් වෙලා පොර කාලා නේද? නැතිලට හදාගෙන යන යුගයක් නෙමේක. ඒ වගේ අපේ මිනිස්සු මේට එහෙම මේ ප්‍රබුද්ධ නොවන පිරිසකට මේක ගියොත් මේ ආරංචිය මේ ප්‍රශ්නේ තවත් සංකීර්ණ වෙනවා. අපිට මේකට උරුදු දෙන්න නොහැකි තත්ත්වයට වැටෙනවා. ඒකින්ද අපි ඒ ප්‍රබුද්ධ පිරිසකට ආමන්ත්‍රණය කරන ගුවන් විදුලියකට සහ රූපවාහිනියකට අපි අවස්ථාව දුන්නේ ඒකයි. ඔව් ඒ වගේ දැන් ඔතන මේක මේ අතරද මෙච්චර විශ්වාසයෙන් ඔතන මේ බෙහෙත ගැන කියන මේ කොරෝනා සම්බන්ධයෙන් මේක විසඳුමක් කියන්නේ. ඇයි රාජ්‍යාංශයට සම්බන්ධ වෙලා හෝ නැත්නම් මේ පිළිබඳව වගකීතුන්සත් එක්ක සම්බන්ධ වෙලා මේක තහවුරු කිරීමක් කරගන්නේ නැත්තේ? එහෙම ඔබතුමා ගියාද ඒකේ ප්‍රතිචාර පැත්තෙන් හෝ නැත්නම් වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සභාවට හරි ගිහිල්ලා මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලන්නේ කියේ නැද්ද? මේක සහතික කරලා දෙන්න ඔබතුමා කියන එක දැන් ගියාද නැත්ද? මොකක්ද මේ සම්බන්ධයෙන් තියෙන අදහස? ඔව් අපි 2014 ඉඳලම ඒ සඳහා උත්සාහයක් කරා. අපි නොගී තැනක් නැහැ. අපි දන්නවා හිටපු ආර්ථික කොමසාරිස්තුමා ගාමිණී කාර්ය සම්මාත්මයා ආචාර්ය ගාමිණී කාර්ය සම්මාත්මයා අපිට මේ සම්බන්ධ විශාල වශයෙන් උදව් කළ කෙනෙක්. ඔහු එතුමා විසින් අපිව කැඳවාගෙන ගියා විවිධ ස්ථානවලට. අරගෙන ගිහිල්ලා ආරෝග්‍ය දෙපාර්තමේන්තුවට, විද්‍යා තාක්ෂණ ආයතනයට අපි දන්නවා හිටපු ජනාධිපතිතුමා අපිට එන්න කියලා මේකේ මූලික ලීකේවිල වල මේ
එතුමාගේ අනුමැතිය දීලා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යොමු කරලා තියෙන්නේ. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ පාලක මණ්ඩලයට අපි ලියුම් යොමු කරලා තියෙනවා. අපි ඒ ක්‍රියාවලිය ඉවර කරන්න අපිට කාලය අවශ්‍යයි. අපි කියනවා ඒජින් කියලා. එහෙම නැත්නම් අපි බෙහෙතක් දීලා ශනිකව අපිට ක්ලිනිකල් ට්‍රයල් එකක් කිරීමෙන් ඒ බෙහෙත නියම ඖෂධයක් බවට තහවුරු කරන්න බෑ. අපි කාලයක් ගත වෙලා ඒ කියන්නේ අපි ඉල්ලුම මත ඒ කියන්නේ මේ බෙහෙතේ විශ්වාසය බෙහෙත අරගෙන සූ අයගේ වචනේ මත ඒ සූ අයගේ ඥාතීන් ඒ සූ අයගේ හිතවතුන්ට කාලයක් මේ බෙහෙත යදවීමෙන් ඒ ලබන ප්‍රතිඵලයත් එක්ක අපි මේ රාජ්‍ය අනුග්‍රහය සහ මොනවා හරි එහෙම තියෙනවා නම් තහවුරු කිරීමේ ක්‍රියාවලියකට යනවා ගියොත් තමයි ඒක සාර්ථක ඖෂධයක් වෙන්නේ. නැත්නම් ශනිකව ගිහිල්ලා ඒක තහවුරු කරගෙන ජනතාවට දීලා පසු විපාක ඇති වුණොත් ඒකට කවුද වග කියන්නේ? ඒකට වග කියන කෙනෙක් නැහැ. එතකොට අපි දන්නවා ශනිකව පහළ වෙන ඖෂධ සම්බන්ධව අපිට අනාගතය කියන්න බෑ. අපිට හැබැයි මේ ඖෂධ සම්බන්ධව අපිට අනාගතය කියන්න පුළුවන්. අනාගතයේ කියලායිකුරු මේකෙන් හිරියරයක් නැහැ. මොකද අතීතයේත් ඒ වගේ වර්තමානයේත් ඒ වගේ අනාගතයේත් මේ වගේ කියන ඒ තුන් කාලෙම අපිට අනාවැකියක් විදිහට කියන්න පුළුවන්. මේක මේ තහවුරු කරලා දෙන්න පුළුවන්. මේක හිම ඖෂධීය ඊටාම විශිෂ්ට ගණයේ ඖෂධීය සංයෝගයක්. ඒකෙන් කෙනෙකුට හානියක් නැහැ කියලා. මොකද මන්ද අපි හිතන විදිහට යමක් සාර්ථක වෙනදී යමක් ගෙනාවොත් ඊට පස්සේ අපි පිටරටින් යමක් ගෙන්න පුළුවන්කම තියාගෙන තමයි අවස්ථාව සලසගෙන තමයි මේ එක එක දේවල්ට අවසර දෙන්නේ. එතකොට මෙවැනි දෙයක් ගෙනාවොත් මේක තහවුරු වුණොත් මේ රට තුල අර පිටරටින් ලංකාවට ගේන ඖෂධ සම්බන්ධව ප්‍රශ්න එනවා. ඒතර ඒ වයින් යම්කිසි ආකාරයක කමිෂන් ඒ වගේ කොටස් මුදල් තබා ගැනීම මේ වගේ දේවල් ඒවා ආනයනය කිරීමෙන් ලබා ගන්නා ලාභාංශයන් ඒව ගැන තමයි කල්පනා කරන්නේ. රටේ ජනතාවට විශිෂ්ට යමක් දීමට වඩා අර වගේ දේවල් තමයි හිත තුල නලියන්නේ. දුන්නාම හුඟක් අය මේ වර්තමානයේ මේ දැවෙන ප්‍රශ්නය ගැන නෙවෙයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඒ අයගේ තියෙන යම් යම් වෙනත් රෝගාබාධ සුව කරගන්නේ කොහොමද? ඒ වගේ අද තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ ප්‍රශ්نين කොහොමද ගැලවෙන්නේ? ශනිකව මේ අද මරබිය ඇති වෙලා තියෙන මිනිසුන්ට විශාලා මහනුවර වගේ දැනතන මිනිස්සු මැරලා වැටෙනවා. ඒතකොට මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියන ප්‍රශ්නෙට වඩා මිනිස්සු අහන්නේ තමන්ගේ පොඩි මේ රෝගාබාධ, කල්ගිය රෝගාබාධ සුව කරගන්නේ කොහොමද කියනවා. ඒ වගේම මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ නාලිකාවේ ශ්‍රවණය කරන මේ නාලිකාව බලන සියලු දෙනාගෙන්ම මේ ඖෂධය ඉදිරියට ගෙනල්ලා බහුලව මිනිසුන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය සකස් කර ගැනීම සඳහා ආධාර කළ හැකි, උපකාර කළ හැකි විද්වතුන් සහ ඒ ගැන උනන්දුවක් තියෙන ප්‍රබුද්ධ ජනතාවගේ අනුග්‍රහය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අපිට අර විදියට මේ බෙහෙත ශනිකව ලබා ගන්න, එහෙම නැත්නම් මේ බෙහෙතට අමතරව තමන්ගේ තියෙන පොඩි අතුරු මාතෘකා කතා කරලා ඒවා විසඳ ගන්න පිටසක් නෙවෙයි. ඒකයි අපි කිව්වේ මේ නාලිකාවට අවශ්‍යම කෙනෙකුට මේ ලොකුණන්කේ දෙන්න මේ වැඩේ. ඒ කියන්නේ මේ කියන අපේ මේ ඖෂධය ඉදිරියට ගෙනල්ලා මේ ඖෂධය පමණක් නෙවෙයි තවත් ඖෂධ සංඛ්‍යාවක් මම සොයාගෙන තියෙනවා. මේවා ඉදිරියට ගෙනල්ලා ඒවා වැඩි දියුණු කිරීම සඳහා ආධාර උපකාර කළ හැකි පිරිසක් පළවෙනි රවුම කතා කරන්න. එතකොට අපි ඒ අයගේ ආධාර උපකාරයෙන් අර දෙවෙනි තුන්වෙනි රැල්ලේ ඉන්න අයට අපිට උදව් කරන්න පුළුවන්. අපි දන්නවා අද මිනිස්සු ගත්තාම ආර්ථික වශයෙන් තාම පිරීලා එතකොට මානසික වශයෙන් පිරීලා ඒකින්ද අපි ශනිකව විශාල සංඛ්‍යාවක් මේ බෙහෙත් අපිට හදාගන්න බෑ. අපි නිෂ්පාදකයෝ නෙවෙයි. අපි හිතේ තියෙන හයියට අපි විවිධාකාරයේ නිර්මාණ කරලා ඒ නිර්මාණ තුලින් තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ. ඒතර මේකට ඉතා දියුණු උපකරණ පාවිච්චි කරලා එතකොට එහෙම නැත්නම් පිරිස් බලය පාවිච්චි කරලා මේක ඉදිරියට ගෙන යාම සඳහා අපි දන්න මුදල් ඕනේ. අපිට ඒ සඳහා උපදෙස් ඕනේ. අන්න එහෙම උපදෙස් දිය හැකි. එහෙම යම්කිසි ආකාරයක ආධාර උපකාර කළ හැකි පිරිස් දැන්ටමත් අපි රංගිර නාලිකාවර අපිට කතා කරලා තියෙනවා. අපි ඒට ඒ සඳහා ඒ සිදුවෙන ආකාරය ගැන විස්තර කරලා තියෙනවා. අපිට කෙනෙක්ගේ මුදලක් අපි ලබා ගත්තට පස්සේ මේ මුදල නිවැරදි ආකාරයට යෙදවෙන බව සහතික කරන්න ඕනේ. පස්සේ උන්ට මේ මුදල් වියදම් වුණ ආකාරය සහ එයින් ලබාගත් ප්‍රතිඵලය පහදු කරන්න ඕනේ. එතකොට එහෙම නැතුව අපි මුදලක් හෝ උන්ගේ උපකාරයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි යට ක්‍රම කියලා දෙන්නේ ඒ ආධාර උපකාර කරනකට අපි ඉදිරියේදී මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙන්න. එතකොට
ඒ සඳහා සහතිකයක් අපි දෙනවා මේ ලබා දෙන උපකාරයෙන් අපි මෙන්න මේ වැඩ කටයුතු කරා. ඔබතුමා කියන්නේ මේ කොරෝනා රෝගී සම්බන්ධ භාවිත බෙහෙත සම්බන්ධයෙන් රජයෙන් මොකක් හරි ඉල්ලීමක් ගන්න තියෙනවද? ඔව් රජයට විශාල වගකීමක් තියෙනවා මේ වෙලාවේ. අපි රජයත් එක්ක කිට්ටුම් සම්බන්ධ වැඩ කරා මේ රජේ පත් කරන්නත්. ඒතර අපේ විශ්වාසයක් තිබුණා මේ සමස්ත බෞද්ධ ජනතාව මේ රටේ බහුතරයක් තිබුණු ප්‍රශ්න බෞද්ධ සිංහල ජනතාවට තිබුණු ප්‍රශ්න निराකරණය වෙයි කියලා. ඒ निराකරණ ගැනීමේ තුංග පරමාර්ථයෙන් තමයි මේවට අපි සම්බන්ධ වෙලා මේවා බලයටපත් කරේ. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා ඒ කාර්යයන් අපේ බලාපොරොත්තු කාර්යයන් කරන්න ප්‍රධානම දේ තමයි අපි හෙළ වෙදකම ඉදිරියට ගේම. හෙළයාසා බෞද්ධයා බොහොම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තියෙන හෙළ වෙදකම බුද්ධ ආගමත් මම බෞද්ධ මහා සම්මේලනයේ වාචික සාක්ෂි කැඳවීමේදී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාක්ෂි දුන්නා. පැය දෙකමාරකට වඩා හෙළයා සහ බෞද්ධයා හෙළ වෙදකම සම්බන්ධව තියෙන ඒ එක සදාතනික බැඳීම. ඒතර හෙළ වෙදකම දිනු කිරීම සමානයි බුද්ධ ආගම දිනු කිරීම. බුද්ධ ධර්ම සහ හෙළ වෙදකම එකට බැඳිලා යන පුරුකක්. මොකද අපි දන්නවා අපි මේ හෙළ වෙදකමේ තියෙන බොහෝ අංගයන් බුදු දහම සමග බැඳිලා තියෙනවා. අපි බෙහෙතක් දුන්නත් අපි බුදු ගුණෙන් දෙන්නේ. අපි බෙහෙතක් සාදද්දිත් අපි බුදු ගුණෙන් එක මේ සාදන්නේ. ඒ වගේ බුදු දහම සහ හෙළ වෙදකම රැක ගැනීම සඳහා වූ ක්‍රියාදාමයට රජයේ පිවිසිය යුතුයි. ඒ සඳහා ක්‍රියාදාමයක් එසඳා ප්‍රමෝත් වැඩ පිළිවෙලකට යා යුතුයි. මේ බෙහෙත විතරක් නෙවෙයි තවත් බෙහෙත් නිෂ්පාදනය කරපු මේ රට ආදරය කරපු බෙද මහතුරු ඉන්නවා. එයාගේ ඒ හැකියාවන් දක්ෂතාව ඉදිරියට ගේන්න ඉතා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර යුතුයි. ශනිකව මේ අදට ගැලපෙන දෙයක් නෙවෙයි අනාගතයට ගැලපෙන ව්‍යුහාත්මක වෙනස් කිරීමක්. ඒ වගේම කවුරු බලයටපත් වුණත් ඒවා වෙනස් කළ නොහැකි ආකාරයට යා හැකි ව්‍යුහාත්මක වෙනස්කමක් වැඩ පිළිවෙලක් මේ රජය විසින් ගෙන යා යුතුයි. ආදානයෙන් දැන් මේ කොරෝනා සම්බන්ධයෙන් හොයාගත්ත බෙහෙත් සම්බන්ධ රජය ඉදිරිපත් කළා මේක පරීක්ෂණයකින් මගින් ඔප්පු කරලා මේක රටේ නිර්දේශ කරන්න ඔබතුමා කැමැත්ත තියෙනවද? එහෙම රජය ඉදිරිපත් කළා ඔබතුමාගේ බෙහෙත අපි මේ පරීක්ෂණ මගින් ඔප්පු කරගෙන මේක සාර්ථකයි කියලා ඔප්පු වෙලා මේ රටේම ජනතාවට ලෝකයට සුවපත් කිරීම සඳහා ලබා දෙන්න ඕන තීරණයක් ගත්තොත් එතනද ඔබතුමා කියලාද? ඔව් ඒක තමයි වෙන්න ඕනේ දේ. ඒක පරක්කු වෙලා හරියම වෙනවා නම් ලොකු දෙයක්. ඒකෙදි අපි අපේ කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවා. රජය විසින් මේ බෙහෙත ලබාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරගෙන මේ බෙහෙත නීත්‍යානුකූල මාර්ගයට පිවිසෙන්න තියෙන බාධාවක් වෙච්ච අර ක්ලිනිකල් ට්‍රයල්ස් කියන එක කරලා මොකද ඒ ක්ලිනිකල් ට්‍රයල්ස් පමණක්ම ප්‍රමාණවත් නැහැ ඖෂධයක් ගුණාත්මක භාවය තීරණය කරන්න. ඒ මූලිකව සුව වෙන බවට සාතිකයක් කරගෙන ඊට පස්සේ අතීතයේ මේ ඖෂධය පාවිච්චි කිරීම නිසා සුව රෝගීන් සමග සාකච්ඡා කළා. අපි මේ ක්‍රියාදාමයට බද්ධ කරගෙන මේ ඖෂධය ජනතාව වෙත ලබා දීම තමයි වඩා සුදුකම. සමහරලාට අපි දන්නවා විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් තියෙනවා. මට වඩා හැකියාවන් තියෙන පුද්ගලයෝ ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි බෙහෙතම අපි විශිෂ්ටයි කියලා කියන තරම් අපි මේ කෝක වෙන්නේ නැහැ. එහෙම ඖෂධයක් තියෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් එවැනි ඖෂධවල යම් කිසි හානිකර තත්ත්වයක් තියෙනවා නම් අපි ඒ කියන්න මැලි වෙන්නේ නැහැ. දැනට මේ අපි නිකුත් කරන ඖෂධයේ සම්බන්ධව කිසිදු ආකාරයේ යම්කිසි ආකාරයක විවේචනයක් නැහැ. එකම විවේචනය තියෙන්නේ අපි වරින් වර මේ ඖෂධයේ මේ මාත්‍රාව වෙනස් කර අවස්ථා තියෙනවා. මොකද අපි පළවෙනිම කිව්වා 1 මිලිලිටරයක් ගැනීමෙන් මේ රෝගේ වැළකෙනවා කියලා. නමුත් අපිට ප්‍රශ්නයක් ආවා 1 මිලිලිටරයක් අරගෙන තියෙනවා කොරෝනා පොසිටිව් වෙච්ච අයත්. ඒතකොට ඒ අයට පරක්කු වීමක් වෙනවා රෝගී සුව වෙන්න. ඒතකොට ප්‍රමාණවත් ප්‍රමාණය අපි කලින් නිර්ණය කරලා තියෙනවා ඩෙන්ගු රෝගයට 1 මිලිලිටරයක් පැයකට පසු භාගයවා 3ක්. මේ රෝගයට අපි 1 මිලිලිටරයක් ඊළඟට පැය භාගෙට භාගේ මිලිලිටර භාගේ 3 සැරයක්. ඒතකොට ඔක්කොම මිලිලිටර 2.5 ප්‍රමාණය පාවිච්චි කරන්න ඕනේ හැමෝම. එතකොට අපි තියෙන කෙනා හෝ නැති කෙනාට ඒකෙන් ප්‍රයෝජනවත් වෙනවා. නැති කෙනාට ඇත්තටම 1 ml වලින් හොඳටම ඇති. නමුත් අපි තියනවද නැද්ද කියලා දන්නේ නැතිඳ ඊටු තුන ගත්තා කියලා එයාට කිසිම සෞඛ්‍ය ගැටලුවක් නැහැ. වඩාත් හොඳයි.
ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් ආරාධනා ලැබිලා තියෙනවද රජයෙන් හෝ වෛද්‍ය සභාවකින් හෝ වෙනත් විද්‍යුත් කණ්ඩායමකින් හෝ ඔබතුමාලට ආරාධනා කරලා තියෙනවද මේ ඖෂධය පිළිබඳව සාකච්ඡා කරන්න එහෙම නැත්නම් දෙහෙළ වෙදකම ගැන සාකච්ඡා කරන්න මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක? ඔව් අපි දැනටමත් දේශීය වෛද්‍ය එතුමා සමග සාකච්ඡා කරලා එතුමාට මේකේ සාම්පලයක් දීලා එතුමා ඒක පාවිච්චි කරයි කියලාත් අපිට ලේකම්තුමා කිව්වා. ඉතින් අපිට එතනින් පස්සේ මේ සම්බන්ධව වුන් විසින් වෙනත් අය කරා ගියා මිසක් අපිට අවස්ථාව සැලසුවේ නැහැ.